මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා අභාවප්‍රාප්ත බටගොඩ ගමගේ ගුණවර්ධන මහතාගේ සහ කළුතන්ත්‍රි ආරච්චිගේ සිරිමති පෙරේරා මහත්මියගේ දරුවන් සිව් දෙනා විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2021 පෙබරවාරි මාස 16 වන දිනට අභාවප්‍රාප්ත වී 2021 මැයි මාස 15 වන දිනට තෙමසක් සපිරෙන කළුතන්ත්‍රි ආරච්චිගේ සිරිමති පෙරේරා මෑණියන්ටත් 2019 සැප්තැම්බර් මාස 11 වන දිනට පරලොව සැපත් වූ බටගොඩ ගමගේ ගුණවර්ධන පියාණන්ටත් මේ පින් අනුමෝදන් වී උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා. දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වී උතුම් නිවන සාක්ෂාත් වේවා. සුජීවත්ව සිටින පවුලේ සියලුම දෙනා සහ ඥාති හිත මිත්‍රාදීන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතං සතස්ස චරතෝ විඥානං උපරුජ්ජති භගවන්තං පුට්ඨුමාගම්ම තං සුනාම වචෝ තව අජ්ජත්තංච බහිජ්ජාච වේදනා නාබිනන්දති එවං සතස්ස චරතෝ විඥානං උපරුජ්ජති. ප්‍රඥා නාලිකාව තුළ මෙම ධර්මානුශාසනාව විකාශන කරවා ගැනීම සඳහා සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්මදේශනාවන් ප්‍රිය කරන ඒ අවබෝධය තමන්ට ඉහාත්ම වශයෙන්ම සුඛ පිණිස වෙනවයි කියන අදහස පිළිගත්තා වූ සදහැවර පින්වත්නි, තථාගත බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේට ඇතිවෙන්නා වූ අදහස් භික්ෂුන් වහන්සේලා රැස් කරලා උපමා මගින් ධර්ම දේශනා මගින් කරනු ලබනවා. උන්වහන්සේ හමුවට නැතැම් අය උන්වහන්සේගෙන් ප්‍රශ්න කරනු ලබනවා. මේ ප්‍රශ්නවලටත් පිළියම් වශයෙන් තථාගත බුදු පියාණන් වහන්සේ ධර්ම කරුණු පැහැදිලි කරු අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ වගේ දාර්ශනික අදහස් තිබුණ අය, ගැඹුරු දැක්මක් තිබුණ අය කරුණු පැහැදිලි කර ගැනීම සඳහා තථාගතයන් වහන්සේ විමසූ අවස්ථා තිබෙනවා. ත්‍රිපිටකය තුළ මෙවඳු සූත්‍ර දේශනා සෑම ග්‍රන්ථයක් පහම් සාසාම හොයාගන්න පුළුවනි. තරමක් සරල කරුණු වගේම තරමක් ගැඹුරු කරුණු පවා හොයාගන්න පුළුවනි. කුද්දක නිකායේ සුත්ත නිපාතයටත් උදය සූත්‍රය කියලා කියන්නේ උදය නම් වූ මානවකයා බුදුන් වහන්සේගෙන් විමසූ ප්‍රශ්න කීපයක්. මේ ප්‍රීපෙන් එකක් මේ මොහොතේ තෝරාගනු ලබනවා. ඉදිරියේදීත් අනිත් තෝරාගෙන පැහැදිලි කරන්නත් කල්පනා කරනවා. උදේ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා කතං සතස්ස චරතෝ විඥානං උපරුජ්ජති කියලා.
කොහොම සිහියෙන් හැසිරෙන කෙනාගේද විඤ්ඤාණය නිරුද්ධ වෙන්නේ? භගවන්තං පුට්ඨුමාගම්ම. අපි මම ආවේ මේ භාගතුන් වහන්සේගේ මේක අහන්න. තං සුනාම වචෝතව. ඔබ වහන්සේ පැහැදිලි කරන දේ මම පිළිගන්නවා. මේක තමයි ප්‍රශ්නය. කෙසේ සිහියෙන් හැසිරෙන කෙනාගේ විඤ්ඤාණය නිරෝධ වේද? අන්න බුදුරජාණන් වහන්සේගේ පිළිතුර තමයි පෙර මතක් කළ ගාථාව. අජ්ජත්තං ච බහිද්ධාච වේදනා අනබිනන්දති. ඒවං සතස්ස චරතෝ. අන්න එහෙම සිහියෙන් ඇසිරෙනවා නම් ඒ පුද්ගලයාගේ විඤ්ඤාණය නිරුද්ධ වෙනවා. දැන් මේ විඤ්ඤාණය නිරුද්ධ වීම කියන එකේ තේරුම සහ විඤ්ඤාණය හොයාගන්න වෙනවා ඉස්සර වෙලා. මොකද අපි විඤ්ඤාණය කියන වදනේ පාවිච්චි කරන්නේ ආත්ම කොට අරගෙන. මව කුසට විඤ්ඤාණයක් එනවා, මෙහෙම විඤ්ඤාණයක් යනවා. විඤ්ඤාණයක් කියන වචනට පණ දීලා තියෙනවා අපි. නමුත් විඤ්ඤාණය හඳුනාගන්න ඔබ ළඟ තියෙන්නේ ඇසෙන් රූපයක් හඳුනන සිත චක්කු විඤ්ඤාණය. ඒක නැසෙනකොට කනින් ශබ්දයක් ඇහුනොත් ශබ්දය හඳුනන සිත සෝත විඤ්ඤාණය. මෙසේ ඒ මොහොතේ හඳුනන සිතේ සිදුවෙන ක්‍රියාකාරීත්වය හඳුනා ගන්නා වූ චෛතසිකයට නමක් තමයි මේ චක්කු කියන්නේ ඇහෙන් හඳුනන සිත. සෝත කියන්නේ කනෙන් හඳුනන සිත. මෙසේ දොරවල් 5ක් ඔස්සේ මේක දවල් තිස්සේ ගමන් කරනවා. ඒ අස්සේ කල්පනාවටත් යනවා. එතකොට බාහිරින් හම්බ වෙන්නේ නැහැ, මනෝ විඤ්ඤාණය වෙනවා. ඒක නතර වෙන්නේ නැහැ, කල්පනාව ඔස්සේ නිින්දට යනවා. එතකොට පස්දොර අඩපණයි දන්නේම නැතුව දැන් සිත ඇතුලේ. දැනුත් ආයෙත් විඤ්ඤාණය. එනිසා මේ විඤ්ඤාණයෙන් විඤ්ඤාණයට නැසුනට ඉවරයක් නැති පැවැත්මක් දවල් රැ දෙක සහ බාහිර ලෝකෙන් කල්පනා ලෝකයට තියෙනවා. පැවැත්ම. ඒක අපිට මේ ජීවිතේද තේරුම් ගන්න පුළුවනි. මැරුණාම මැරෙනවායි කියන වචනෙන් කය නිහඬ වෙනවා. ඊට පස්සේ ඉතින් යන දෙයක් පේන්නේ නැහැ අපට. බුදුරජාණන් වහන්සේ වුණාට පුනබ්බව කියන වචනයක් දෙමින් මේ ජීවිතයේ කරපු දේවල් වල හේතු වල ඵලයේ වශයෙන් සත්වයාට නැවත පැවැත්මකට හිමිකම් කියන්න සිද්ධ වෙනවායි කියලා පැහැදිලි කරලා තිබෙනවා. එතකොට මෙතන දැන් නිරුද්ධ වෙනවා වගේ ජීවිතාවසානයේ නිරුද්ධ වුණාට දැන් නිරුද්ධ නැති වුණාට ආපහු ඊළඟ හේතුව අල්ලගෙන දැන් හට ගන්නවා වගේ කාගේවත් ජීවිතවල මේ කෙලවර නැහැ. කෙලවරකට කැමති නැහැ හැම. තව ටිකක් ලෝකේ ඇලී ඉන්න ඒ දේවල් විඳ ගන්න පවතිනවට තමයි කැමැත්ත. මෙන්න මේ නිසා බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරනවා මේ සත්වයා එකතු කරන්නා වූ කර්මවල ඵලයේ වශයෙන් විපාකයේ වශයෙන් මේ ජීවිතෙන් එහා පැත්තේදී සෝක ආයස්ස වේදෝ පරම්මරණා කයමිනිස් දොන මරණින් පස්සෙත් යන දෙයක් නැති නිසා යන දෙයක් තියෙනවා නම් දොරසා කාලේ වළං වෙන්න එපැයි. නමුත් අවිද්‍යාව නම් වූ මුලාවක් තුල මව්ගැබක හෝ මව්ගැබක් නොවන තැනක හට ගන්නවායි කියලා. එතකොට නිරුද්ධ වීමක් නැහැ, පැවැත්මක් තියෙනවා. නමුත් මේ පැවැත්ම තමන් විසින් එකතු කරගන්නා වූ කර්මයන්ට අනුරූපව වෙනස් වෙනව ඇරුණාම ඒක සත්‍ය නිත්‍ය පැත්තක් නැහැ. ඒ නිසා පාපකාරීව ජීවත් වුණොත් විඥාණයට එකතු කරන්නේ පව්. එහෙනම් පවෙන් පරලෝක ගියාපුවම ඒවට අදාළ විපාක විඳින්නට මනෝ විඥානයක් පහළ වෙවි අපාගත සත්වය වශයෙන්. එහෙම නැත්නම් මව් කුසක් තුළ ප්‍රතිසන්දි ගනීවි තිරසංගත සත්වෙක් වශයෙන්. එතකොට අපි කාම දුගතිය කියනවා. අන්න මිනිසා විසින් කරන කාප කර්මයන්ගේ විපාක වශයෙන් කාම දුගතියේ විඥානයේ පැවැත්ම සිදු වෙනවා. ඒ වගේම මිනිසා විසින් යහපත් ක්‍රියාකාරකම් කරලා මේ කායස්ස බේදෝ පරම්මරණ අවස්ථාවට ආවොත් එහෙනම් පුණ්‍ය අවිසංඛාරය තුලින් පරලෝ ගමන සිදු වෙනකොට
ඒ හේතුවේ ඵලය වශයෙන් පහළ මට්ටමේදී මෞකසකත් ඉහළ මට්ටමේදී ඕපපාතික ප්‍රතිසන්දි 6කත් මේ විඥානයේ පැවැත්ම සිදු වෙනවා. එතකොට කාමසුගතිය කියනවා. ඊටත් එහා ගියාය මේ පාපය සහ පුණ්‍ය කර්මය කියන මේ දෙකට එහා ගිහින් අපුණ්‍යාභිසංකාරය සහ පුණ්‍යාභිසංකාරයට එහා ගින් තවත් අபிසංකාරයකට අහු වුණා. නිවන කියන හැඟීමෙන්, නිවන කියන නාමයෙන්. නම් සෝයකුත් වෙනවා. නමුත් ඒකත් අවිසංකාරයක් බැවින් ඒකෙත් නිරුද්ධ වීමක් නැහැ. එතනත් ආපහු පුනර්භවයට එන්න වෙන හේතු තීවින් අරූපී භවයේ ඕපපාතික ප්‍රතිසන්දියක් ලබනවා. කාමරූප බරූප භවත්‍රය ඔස්සේ සත්වයාගේ මේ පැවැත්ම සසරේ පැවැත්මක් තියෙනවා. නිරෝධයක් නැහැ. නමුත් මේ සම්බන්ධයෙන් බුදුවරු පැහැදිලි කළ දේ සහ ලෝකයා පැහැදිලි කරන අතර එකේ වෙනසක් තියෙනවා. බුදුවරු මේ නැවැත්ම සැකවයි කියලා පිළිගන්නවා. නමුත් සත්වයා ඒක පැවැත්ම සැපයි කියලා පිළිගන්නවා. ඒ නිසා මේ මිනිසා පිළිගන්න එකට වඩා බුදුරජාණන් වහන්සේ පිළිගන්න එක පිළිබඳව විශ්වාස කරලා අපි පැවැත්මට වඩා නැවැත්ම හොඳද කියලා හොයන්න වෙනවා. සුකන්ති දිට්ඨ මරියෙහි සක්කායස් උපරෝධනං සක්කාස නිරෝධනං පචනීක මිදං හෝති සබ්බ ලෝකේක පස්සතං කියලා තියෙනවා ඔය සුත්ත නිපාතේම. මොකක්ද දෙකෙන් පෙන්වන්නේ? බුදුවරු මේ සක්කාය නිරෝධය සැපයි කියලා පෙන්නනවා. සුකන්ති දිට්ඨම. නමුත් මුල් ලෝකයා මේකට විරුද්ධයි කියලා කියනවා. ඔන්නෝමයි මේ බුදුන් වහන්සේගේ ගමන පටිසෝතගාමී වෙන්න සහ පෘථග්ජනයාගේ ගමන අනුසෝතගාමී දෙපැත්තක් මේක. මේ අනුසෝතගාමී මිනිස්සුන්ගේ ගමනේ කෙලවරක් නැති බව තේරුම් අරගෙන කැමති අයට ඥානවන්ත අයට පටිසෝතගාමී ප්‍රතිපදාවක් දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ ලෝකේ තියෙන සියලුම දේවල් උදව් කරගෙන උපමා දක්වමින් කරුණු පැහැදිලි කරනු ලබනවා. එහෙනම් අපට මේ අහපු ප්‍රශ්නෙට උත්තරේ මේ ලැබිච්ච වෙන කාලය තුල ගලප ගන්න වෙනවා. බලන්න ඉතින් ලස්සන වචනයක් තියෙනවා. මේ සතස්ස කතං සතස්ස චරතෝ කොහොම සිහියෙන් හැසිරෙන කෙනාට අන්න සතිපට්ඨාන සූත්‍රයට යන්නේ නැතුව මේ සතස්ස සතිය කියන එක කොතැනද තියෙන්න ඕන කියන කාරණාව හොයාගත්ත හැකි. හෙවත් මේ ගාථා දෙකෙනුත් අපිට මේ සතිපට්ඨානේ නැත්තම් සිහියෙන් කටයුතු කිරීම හොයාගන්න පුළුවනි. මම බොහෝ විටම සතිපට්ඨාන සූත්‍රයට යන්නේ නැතුව සතිය දේශනා කරන කෙනෙක්. මොකද ඒකේ තියෙන සමහර තැන් ලෙහා ගන්න බැරිකමක් තියෙනවා. පාලිය තිබුණාට සිංහලට කියන දේ කරන්න ගියාම මේ බුද්ධ ශාසනය නම් කෙරෙන්නේ නැති එකක් වෙලා තියෙනවා. ඒ නිසා ඉතින් අපට ඒක ඒ ලෙහා ගන්න බැරි එකටම හොරල්ලන්න ඕන නැහැ. බුදුන් වහන්සේ මංගල ධර්ම දේශනාවේ පසන්න අවසන් දේශනාව දක්වා කරපු ඕනෑම එකක මේ උන්වහන්සේ තේරුම් ගත්ත දේ තියෙනවා. ඒ නිසා අපට තේරෙන දේවල් වලින් අප හොයාගනිමු. අජ්ජත්තංච බහිජ්ජාච වේදනං නාබිනන්දති. ඔන්න. දැන් ඉතින් මේ ඇතුළත සහ පිටත වේදනා මොනවද කියලා අපි හොයාගන්න වෙනවා. අපි කොහොමද මේක හොයාගන්නේ? අජ්ජත්තංච බහිජ්ජාච. එහෙම නැත්නම් බාහිර සහ අභ්‍යන්තර. ඔබට මේක තේරුම් ගන්න පුළුවන් ඔබ තුලින්. ඔබ මේ ලෝකේ ජීවත් වෙනකොට වේදනා කීයක් විඳිනවද? වේදනා ගොඩක් විඳින නැති නමුත් වේදනාවට මුල් වෙන තැන් කීයක් තියෙනවද? මට නම් පේනවා ඇසෙන් රූපේ විඳිනවා. කනෙන් ශබ්දේ විඳිනවා. නාසයෙන් ගන්ධය විඳිනවා. දිවෙන් රස විඳිනවා. කයෙන් පහස විඳිනවා. මේ තමයි බහිද්ධාත වේදනා. බාහිරේ පවතිනව මේ අරමුණුවට අදාළ ඒවා උදව් කරගෙන අපි මේ දොරවල් පහෙන් විඳිනවා.
එතකොට විඳින්නේ කුමක්ද කියලා හොයාගන්න වෙනවා. ශරීරය එහෙම කවුරුත් විඳින්නේ නැහැ. චිත්‍රපටයක් නරවන විට ඒව ඇතිවෙන්නා වූ රූපරාමු වල සැප දුක් විඳිනවා. ගීතයක් අහන විට ඒ ගීතවල තිබෙන්නා වූ රසය විඳිනවා. ගන්ධයකදී ගන්ධ කලාපවල ගන්ධයේ සුගන්ධය විඳිනවා. රසයකදී රසවල පවතින රස නිරස බව විඳිනවා. පහසේදී මියගිය නියපොත්ත හැරෙන විට කයට ලැබෙන්නා වූ දේවල් සරල තැනකට සිට සරල තැනකින් පටන් අරගෙන දෙදෙනෙක් එකතු ලබන්නා වූ කායික ආස්වාදය නම් වූ තැන දක්වා දෙතේරවන පිටකට මේ පහස කියලා කියනවා. විඳිනවා. එතකොට මේක විඳින්නේ බාහිර තියෙන දේද කියන එක ඊළඟට ඉගෙන ගන්න. සමාජය හිතන්නේ එහෙම තමයි. ගීතයක් විකාශනය වෙනකොට ගීතය විඳිනවා. චිත්‍රපටයක් අහන එක විඳිනවායි කියලා. ඇයි නානත්ත කඤ්ඤා නාකය සංඥා කියලා කියන්නේ? එහෙම නැත්නම් ඇයි එකම දෙයක් සම්බන්ධයෙන් රසවින්දනයේ විවිධ වෙන්නේ? ඇයි එකම දෙයක් සම්බන්ධයෙන් රුචිකත්වය භින්න වෙන්නේ? ඒ බාහිර එකේ තිබෙන නිසාද? ඔබ ප්‍රිය කරන ආකාරය හදාගත්ත නිසාද? එන්න මේක පළමුව තේරුම් ගන්න. මේ අපි සාමාන්‍යයෙන් සමාජ ජීවත් වෙන කල්පනා කරන්නේ බාහිර තියෙන දෙයක් තමයි අපි මේ අපේ පස්දරෙන් නිදින්නේ කියලා. බාහිර තියෙන දේ හේතුවක් පමණයි. ඒකට අදාළ රුචිකත්වයක් අරුචිකත්වයක් කැමැත්තක් අකමැත්තක් අපි ක්‍රමානුකූල සිතේ වර්ධනය කරගන්න ලබනවා. එවිට අපි ඒක උදව්වෙන් අපේ මේ සිතේ හදාගත්ත සිතුවිල්ල නැවත විඳිනවා. නැවත නැවතත් විඳිනවා. මේක ප්‍රිය ස්වභාවයෙන් විඳිනවට කියනවා අභිනන්දනය. නැවත නැවතත් විඳිනවට අභිනන්දනය. බලන්න ඔබ මෙසේ රූපයක, ශබ්දයක, ගන්ධයක, රසයක, ස්පර්ශයක රස ළමා කාලේ සිට ඊට මෙහාට අද දක්වා කාලේ කී වතාවක් විඳලා තියෙනවද කියලා. ඒ වෙලාවට නම් ඇති කියලා හිතෙනවා. නමුත් ආයෙත් ඕන කියලා හිත මතක් වෙනව නේද? ඒ ඇයි? ඒ අභිනන්දනයේ ප්‍රතිඵල. මේ අභිනන්දනයේදී අපට නොදැනෙන්නට අපි සසරට ඇලෙනවා, අනාගතයට ඇලෙනවා. මතක තබා ගන්න. එතකොට මේ අපි කතා කළේ බහිද්ධාත විතරයි. අධ්‍යත්තං වෙන්න ඕනනේ. හොඳයි, මෙහෙම පද්දර උදව් කරගෙන ලෝකයක් හදාගත්තම ඔබට නැද්ද කල්පනා ලෝකයක් හෝ සිහින ලෝකයක්? කල්පනා ලෝකයේ රූප, ශබ්ද, ගන්ධ, රස මැවෙනවා. නමුත් බාහිරයට දොරවල් විවෘත නිසා රූප පෙනෙන්නේ නැහැ. නින්දේදී පද්දර අඩපණ වෙනවා. ඊට පස්සේ මේ එන දේවල් පෙනෙනවා. රූප. ඒක මනෝද්වාරය වුණාට ඒකේ ආයෙත් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ පහම තියෙනවා. ධම්මවල අජ්ජත්තං කියන්නේ ඒකයි. බාහිර උදව්වක් නැතුව සිතට එනවා. ඔබ යම්තාක් බාහිර සමාජයේ ගීතයකට ප්‍රිය නම් ඒක සිහිනෙන් ඇහුනොත් ඒ ප්‍රිය බව උපදේවි. යම්තාක් ඔබ සමාජයේ පොළොඟෙකුට බය නම් සිහිනෙන් පොළොඟෙක් දැක්කොත් ඒ බය උපදී. යම්තාක් ඔබ ගීතයකට ප්‍රිය නම් මෙහිදී සිහිනෙන් ඇහුනොත් ඒ ගීතයට ප්‍රිය වෙයි. මේ හා සමානවම ඔබ යම්තාක් බුදු පියාණන් වහන්සේට ගෞරව කරනවාද මෙහිදී ප්‍රතිමාවක් දැක්මෙන් හිනෙන් බුදු පිළිමය දැක්කත් ඒ ගෞරවය උපදීවි. අන්න ඒ විදිහට අපිට මේක මේ පස්දොරෙනුත් විඳින්න පුළුවන්, හදාගත්ත මනෝද්වාරෙනුත් විඳින්න පුළුවන්. පස්දොරෙන් විඳින එකේ නම් ඉස්සරහා තියෙනක විඳිනවා කියලාම තමයි අපි තාමත් හිතන් ඉන්නේ. නමුත් මනෝද්වාරයට යන්න කියලා තිබෙනවා මේක. ඔබ රාත්‍රී එළි වෙනතුරු මංගල උත්සවයකට, අවමංගල සාදයකට, ප්‍රිය දෙයකට, අප්‍රිය දෙයකට සහභාගී වුණායි කියලා හිතන්න. එතකොට ඒවා ඒ තම තමන් විඳින ආකාරයේ සැප උපේක්ෂා වේදනා තියෙනවානේ. හොඳයි, බැරි වෙලාවත් අවදි වුණොත් ඒ විඳලා තියෙන දෙයක්ද? අන්න එතනින් තේරුම් ගන්න ඕන අපි විඳින්නේ අපි හදාගත්ත සිතුවිල්ල කියලා.
මනෝද්වාරයේ බාහිර අරමුණක් නැතුව සිතුවිල්ල පහළ වෙනවා විඳිනවා. පංචද්වාරයේ බාහිර දෙක උදව්වෙන් සිතුවිල්ල පහළ විඳිනවා. ඒ නිසා බාහිර ලෝකෙ විඳිනවා නෙවෙයි අපි. මේක තමයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ කියලා කියන්නේ. නිබ්බේධික සූත්‍රයේ. බාහිර වස්තුවල ඇති කාමයක් නැත. මිනිසා විසින් ඒවා තමන්ට රුචි අරුචි පරිදි හදාගත්තාම ඒක සිතේ හටගන්න සංකල්පයක්. සංකල්ප රාගයේ භුක්ති විඳිනවා. ඉතින් මේක නැවත නැවතත් තම තමන්ට කැමති පරිදි කැමති පැත්තට හදාන යොද විදිනවාට කියනවා කාම සුකල්ලික අනුയോഗෝ. අනුയോഗෝ නැවත නැවතත් දෙනවා. කුණු රස පැත්තට වැඩියෙන් යොදන්න ගියොත් කුණු රස විඳින කබරේක් පැත්තට යන්න පුළුවන්. කාමක පැත්ත වැඩි ඇලී ගලී ඉන්න ගියොත් ඒවා ඇලී ගලී ඉන්න තුනකෙක් පැත්තට යන්න පුළුවන්. පුණ්‍ය පැත්තට ඇලී ගලී හිටියොත් එහෙම කාම සුගතිය පැත්තට යන්න පුළුවන්. මේ ඇලී ගැලීම තුළ මේකේ නරක පැත්ත හොඳ පැත්තට මාරු වෙනවා. දැන් මේකේ රූපී අරූපී ධානය ගැන කතා කරන්නේ නැහැ. මොකද මේ කතා කරන කෙනාට එහෙම කෙනෙක් නෙමෙයිනේ. උදේ මානවකයා. උදේ මානවකයා මේ පස්දරෙන් සමාජ ජීවත් වෙච්ච කෙනෙක්. ඒ පස්දර උදව් කරගෙනම කරන වැරැද්ද බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාරනවා. අන දැන් බුදුරජාණන් වහන්සේ පහළ වූ සමාජයේ මිනිසා මේ අභිනන්දනය කරනවා. අජ්ජත්තංච බහිත්‍යාත වේදනා අභිනන්දති. ඒ හට පහළ වෙන්නා වූ වේදනාව සතුටින් පිළිගන්නවා. වේදනාව විතරක් නෙමෙයි එතන තව ඊට තව ටිකක් එකතු කරගත්ත හැකි. වේදනාවට පාත්‍ර කරගන්නේ රූපේ, රූප අරමුණ. එතකොට වේදනාව හඳුනන්නේ සංඥාව, වේදනාවට බැඳෙන්නේ අභිනන්දනයේ සංඛාරය, වේ රූප වේදනා සංඥා සංකාර හතරෙන් කරපු එක විඥානය. එහෙමත් ගත්ත හැකි. මේ විදිහට අපි මේ ළමා කාලේ පටන් යම් පැත්තකට ප්‍රිය වෙනවද අප්‍රිය වෙනවද ප්‍රියාප්‍රියතාවයේ අර සුලිසුලගේ දිසා මාරු වෙනවා වගේ එහා මෙහා කරන්නත් පුළුවන්. සමහර විට හැකිලෙන අතර මහ වනබැඳ හිරු එළිය රසවත් කොට මගේ කවිසිතුවිලි වලිය කියලා තමයි පහෙන් පල්ලෙහා පන්ති වලදී කවියක් රස විඳින්නේ මම. නමුත් ඒක රස මදි. 8 9 10 පන්ති වලට එනකොට. එතකොට ගොඩමඩ දෙකම සරුසාරයේ පළබරය කටුරුද ගම්මාන තරමක පිටිසරය කියන එක රස විඳිනවා. එහෙම නැත්නම් කේස්ගේ උගත්කම අලංකාරයට දන් දී පරදන්නේ ඡන්දස් කෙරෙහි පිංගලමින් බබලන්නේ. තව ටිකක් භාෂාව තේරෙන්නේ ඒක සරලයි මදි. ඊට පස්සේ රූරසේ අඳිනාලෙසේ අත් ලෙලදී විදුලිය පබා කියන එකේ තේරුම ගත්තේ නැත්නම් එහෙම රසවත් නැහැ. බලන්න මගේ කාව්‍ය රසයේ ළමා කාලේ ඉඳලා ක්‍රමයෙන් වෙනස් වෙච්ච හැටි. එතකොට ගීතය සම්බන්ධෙත් කොහොමයි? සමහර විට කිව්වොත් එහෙම ළමා කාලේ ඊට පස්සේ ළමා කාලේ නිකම්ම වචනයක් රස විඳින නිකම් දවසක් විතරක්. සොරසල් නංගී අපේ අම්මා ඇඟලේ කැටිකිරි කරන අම්මා කියලා. නමුත් ඒක රසයට වඩා ගැඹුරට තේරෙනකොට ඇසට අසුවන මානයේ බමර කිංකිණි මල්ලිලේ කියන එකේ ඇරුත් ගැඹුරු හොයන්න යනවා ඇතුළට. එහෙම නැත්නම් ඈත කඳුකර හිමව් වර්ණයේ ගීතයේ ඇතුලේ රහස. මේ පෙන්වන්නේ මේ රසය කියන එක එහාට ගැඹුරට යනවා. හොඳ පැත්තටත් රස වින්දනය, නරක පැත්තටත් රස වින්දනය. මතක තියාගන්න. දැන් මෙන්න මේක තුල පවතිනවා අපි නොදන්න උගුලක්. එහෙම නැත්නම් විඥානයේ නිරෝධ නෙමේ විඥානයේ පැවැත්ම සිද්ධ වෙනවා. ඒකට අහු වෙන බව අපි දන්නේ නැහැ. ඒක අපි ඉගෙන ගන්න වෙනවා ඊට පස්සේ. එහෙම වෙන්නේ ඇයි? මේකේ සඳහන් කළ පරිදි සති නැති හින්දා. කතං සතත නැති. කෙසේ සතිමත් වන්නේ නම් සතතං විහෙරති සිහියෙන් වාසය කරන්නේ නම්. නමුත් සිහියෙන් වාසය කිරීමක් කියන එක කාගාවද නැත්තේ? පෘථග්ජනයා ගාව. ඔවුන්ට අදාළ සිහියක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි
විඤ්ඤාණය නිරෝධ කර ගැනීමට අවශ්‍ය සිහිය නැහැ. විඤ්ඤාණයේ පැවැත්මට අවශ්‍ය අමුද්‍රව්‍ය එකතු කරමින් කාම රූප බරූප භවත්‍රය ඔස්සේ සසර යන්න තමයි බුදුන් වහන්සේ පහළ වුණ සමාජය දැනගෙන හිටියේ පව ඔස්සේ, පින ඔස්සේ, ධාන ඔස්සේ, උපාදාන නම් වූ වරද කරමින්. ඒ නිසා නිරෝධයක් නැහැ. නිරෝධ කියන එකේ තේරුම අවසන් වීමක් කියන එකනේ. ඉතින් මේ මෙතන කෙනෙකුට දැන් Taman කියලා පුද්ගලයෙක් ඉන්න නිසා මේ නිරෝධයේ හිස් බවක් වශයෙන් පේන්න පුළුවන්. නමුත් ඒකේ වැරද්ද අනිත් පැත්තට බලන්න වෙනවා. මගේ උදාහරණයක් තියෙනවානේ. දැන් ළමා කාලේ ඉඳලා අපි උදේ අවදි වෙලා බලපුවා ඉර පායලා බහැලා යනවා. අපි හැමදාමත් අපේ ගෙදර මෙතන තියෙනවා, නෑදෑයන් ගෙවල් එතන තියෙනවා, ලංකාවේ හැමම තියෙනවා. අපි කොහෙවත් යන්නේ නැහැ. ඉර තමයි අපේ වටේ යන්නේ. අපි ඒක ඇත්ත කියලා හිතා ගන්නවානේ. නක්ෂත්‍රය හරියනේ. එහෙම නැත්නම් සූර්ය ග්‍රහ මණ්ඩලය පිළිබඳ උගන්වන එක හරි බලපුවාම මොකද වෙන්නේ? හිරු කොහෙවත් යන්නේ නැහැ. ඒකට අපි ග්‍රහ මණ්ඩලයක් එක එක පැත්තට කැරකි එක වටේ යනවා. ළඟින් ඈතින්. එතකොට අපට තේරෙනවා අපි තමයි මේ ඉන්නවා වගේ පෙවුනට දවසට සැරයක් රවුමක් කරකිනවා. ඒ විතරක් නෙමෙයි ඉර වටා දවස් 365කට සැරයක් විශාල රවුමක් යනවා. සල්ලි වලින් ආය කරනවා නම් කොච්චර දුරක්ද කියන්න බෑ. දැන් අර ඉස්සෙල්ලා හිටපු එක ඇත්තද? අපි ඉන්නවා ඉර යනවා කියන එක ඇත්තද? නෑ. ඉර තියෙනවා අපි යනවා. දැන් ඉතින් ඔය නැකස් ශාස්ත්‍රය කියලා කියන්නේ මේ අපි ඉන්නවා ඉර යනවා කියලා හිතලා හදපු එකක් තමයි හැබැයි. මතක තියාගන්න. එතකොට දැන් අර අපි ඉන්නවා ඉර යනවා කියන එක වැරදි. ඉර ඉන්නවා අපි යනවා කියන එක නේ ඇත්ත. අන්න වගේ සත්‍යයට සංසාරේ සපයි කියලා පේනවා. ධර්මයේ තේරුණාම විඥානයේ පැවැත්මට වඩා විඥානයේ නිරෝධයේ සපයි කියලා තේරුම් ගන්න තරම් ප්‍රඥාවන්ත වෙන්න වෙනවා. ඒකෙන් පෙන්වන්නේ විඥානයේ නිරෝධ වුණයි කියලා හිස් දෙයක් ලැබෙනවා මොකක් ශූන්‍ය වෙනවා කියන එක නෙමෙයි. විඥානය සම්බන්ධයෙන් තමයි තියෙන්නේ මායූපවංච විඥානං. මායූපවංච විඥානං කියන එකේ තේරුම දැනගන්න. මායාවකට උපමා කරනවා. ඔබ මායාවල් දැකලා තියෙනවද? මම දුටුවා මේ පෙරේද දවසක මේ වේදිකාවක් තුල යම් කිසි පුද්ගලෙක් මේ ලෙන්සුවක් අතට අරගෙන අනික් අත නමලා ලෙන්සුව මේ අත ඇතුළට ඇතුල් කරනවා. ඊට පස්සේ අත දිග ඇරලා පෙන්නනවා ලෙන්සුවක් නෑ ඒකේ බිත්තරයක් තියෙනවා. එතකොට කොහොමද ඒක අත ඇතුළට බිත්තරයක් වුණේ? ඒක නම් ඇත්තත් පෙන්වනවා ඊට පස්සේ මෙහෙමයි මේවා විඥා කරන්නේ කියලා. නමුත් මායාව කියන එකේ තේරුම නැති දෙයක් මවලා පෙන්වනවා ඒ කියන්නේ. ඒක නම් කැඩෙන බිත්තරයක් නෙමෙයි ප්ලාස්ටික් බිත්තරයක් හදලා ඒක ඇතුලේ සිදුරක් තියන්ලා ඒකට ලෙන්සුව ඇතුල් කරපු එකයි කලේ බිත්තරේ පෙන්වන්නේ නැතුව. නමුත් මේ සමාජයේ මහ විශාල මායාවල් පෙන්වන්නේ ඇස් බැඳුම් කියලා. අන්න ඒ වගේ මේ මායාලෝකයේ මේ අරමුණේ සැපතට අහු වුණ අය ඒ සැපතේ උසස් පහත්කම් මනෝරුචිකත්වයේ අරුණ කාම රූප අරූප ඔස්සේ භවගාමී භවත්‍රයේ ඇවිදිනවා. බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයෙක් හම්බුන වුණ සංසාරයේ නිමක් නොවන මේ සසර ගමන යන්න පුළුවනි. අන්න ඒ නිසා මේ පැවැත්ම සැපයි කියන සමාජයට නැවැත්ම සැපයි කියන එකක් එක්කලා වූ උත්තමයා තමයි බුදුරජාණන් වහන්සේ. උදේ මානවකයට දැනගන්න ඕනේ ඒක තමයි. දැන් තවත් ටිකක් අපි හොයාගන්න ඕන මේක. මේ වේදනා කියන වචනේ සාමාන්‍යයෙන් ගීතවල ලියවිලා තිබෙන්නේ. එහෙම නැත්නම් ඔබ සවන් දෙනු ලබන්නේ ඇසේ කකුලේ උදරේ හටගන්නා වූ රිදීමකට. දුක් වේදනාවකට. නමුත් පාලි භාෂාව පාවිච්චි කරනු ලබන්නේ වින්දනය කියන අර්ථයෙන්. සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් ත්‍රිවිධ ආකාරයෙන් විඳිනවා. දැන් මේ වේදනාවේ අභිනන්දනය සසර පැවැත්ම හදා දෙයි කියලා බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරන්න හදන්නේ. ඒ නිසා වේදනාවේ අභිනන්දනයේ පැවැත්ම සතියක් නැහැ. නිරෝධ වෙන්න නම් වේදනාවේ අනබිනන්දනයට සතිය තියෙන්න ඕන. සතිය තියෙන්න ඕන තැන. අපි මේ තවත් පැත්තකින් බලමු.
මේ කියපු වේදනාව කොහෙද තියෙන්නේ අජ්ජත්තික බාහිර කියලා. එතකොට මෙහෙමත් හොයන්න පුළුවන්. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල සහ සිත තුල සයාකාරයෙන් පැහැදිලි කරන්න පුළුවන්. අපි සයාකාරයෙන් ගන්න නැතුව එක ආකාරයකින් දෙආකාරයකින් පැහැදිලි කරන්නම් ඔබ තේරුම් ගන්න. ඒවා ශාස්ත්‍රීය පෙළවල් ත්‍රිපිටකයේ තිබෙන්නා වූ. ඔය ඔබට අවශ්‍ය රූපේ විඳින්න ආලෝකයක් ඕන, ඉදිරියෙන් රූපයකුත් තියෙන්න ඕන, ඇහත් පෙනෙන්න ඕන, ඉදිරියේ තියෙන රූපේ සෙවණැල්ල ඇහැ ඇතුලේ පහළ වෙන්නත් ඕන. ඒක මතක් කරලා දෙන්නත් ඕන. අම්මද තාත්තද හතුරද මිතුරද කියලා. මේ ටික එකතු වෙනකොට තමයි ඔය හඳුනන්න අවශ්‍ය පළවෙනි චෛතසික පහළ වීමට ස්පර්ශ කියලා කියන්නේ. ඇහෙත් ස්පර්ශ, කනෙත් ස්පර්ශ, නාසෙත් ස්පර්ශ, දොරවල් පහෙම ස්පර්ශ. ස්පර්ශ කියන්නේ අර එළිය තියෙන එකක් ඇවිදින් ගෑවෙනවා කියන එක නෙමෙයි, චෛතසිකයක් හට ගන්නවා. ඔය හඳුනා ගන්න. අන්න ඊට පස්සේ ස්පස්සපච්චා වේදනා, ඒක තමයි මේ පෙන්වන්නේ. බහිජ්ජාච වේදනා, පස්සපච්චා වේදනා. ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා විඳින්න. විඳින්න ගියාපුවම මේ විඳීමත් එක්කලා ඇති කරගන්නා වූ ඇලීම ගැටීම තුළ වේදනාපච්චා තණ්හා. ඔන්න සතිය නැති එකෙන් වෙන දේ. වේදනාව මේ තණ්හා කියන පදයට කියන්න වෙන්නේ වේදනාව මමකට ගන්නවා. මොකද තථාගතයන් වහන්සේ වදාරපු තැනක් තියෙනවා, මහණෙනි තණ්හාවටමයි මම කියන්නේ කියලා. මම හොයාගන්න කොහෙන් හරි මතක තියාගන්න. මම කියන්නේ මම කියන අකෘතියකට හරි ශරීරයට හරි නෝ, බුදුරජාණන් වහන්සේ වදාළ සක්කාය දිට්ඨි කියන මමත්වය කියන්නේ ඒ ඔය දැන් අපි එතන ගත්තොත් ඇසේ නම් රූප තණ්හාවට මම කියනවා. තණ්හා වුණාම නිකම්ම සිදුවෙන සිද්ධියක් තියෙනවා. උපාදාන භව. අන්න ඒ නිසා තමයි විඥානයේ පැවැත්මට හේතු නැත්නම් කර්ම බීජ රැස් වෙන්නේ, නැත්නම් අනාගත පැවැත්මට අවශ්‍ය හේතු ඉතුරු වෙන්නේ. එහෙනම් ඇස තුල, අරමුණක් තුල වේදනා තණ්හා උපාදාන භව. ඒ රූප තණ්හා. කන තුල ශබ්දයක් සම්බන්ධයෙන් වේදනා තණ්හා උපාදාන භව. මෙන්න කරමින් ආපු කාරණාව. එනිසා ඒකේ කියනවා නැවතත් ඕන කියන ඕනකම. මේ නිසා අතීතයේ විඳ හේතු තබා වර්තමානයට අරගෙන වර්තමානයේ විඳිමින් අපට නොදැනෙන්නට අනාගතයටත් විඳින්න ඕනේ කියලා හේතුවක් තියෙන නිසා සසර හැදෙනවා. සසර හැදෙන්නේම අනාගතයට තියෙන නිසා. එසා පව් තිබ්බත්, පින් තිබ්බත්, ධ්‍යාන තිබ්බත්, බුදුන් දකින්න අදහසක් නිවනක් තිබ්බත්, දිවි ලෝකයන් අදහසක් තිබ්බත් මේ තේරම අනාගතයට තියන්නේ. අර පුන්නසේනිය කතාවේ තියෙනවා සුනකෙක් සහ ගවයෙක් වශයෙන් හැතන නිසා අනාගතයට සුනකෙක් වෙයි ගවයෙක් වෙයි කියලා. අනාගතයට තියෙනවා නම් එයාට අනාගතේ තියෙයි. කොයි පැත්තට යන්න හරි. මොකද මේ ස්වාභාවිකවම අනාගතය කියලා එකක් නැහැ. වර්තමාන මොහොතක් පහසාම පසු වෙනවනේ වෙන්නේ. ඔරලෝසු කටුවේ තප්පරය යනවා වගේ තප්පරෙන් තප්පරේ මේ මොහොත පසු වෙනවා. කවදාවත් අනාගතේ එන්නේ නැහැ. නමුත් අපි මායාවෙන් හිතනවා ඉස්සරහට දවසක මේවා කරගන්න. ඒ නිසා ඕනෑම පුද්ගලයෙක් මේ කාරණාවේදී රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියන පහෙන් සතිය නැතුව කටයුතු කරනවා. අනිත් එකට කියන්නේ මනෝද්වාරික කාරණා. ධම්ම තණ්හා. ඒ ධම්ම ඉතින් ඕන තරම් පාවිච්චි කරනවා. ලෝභය, ද්වේෂය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පවපින ධානය, අනාගත බලාපොරොත්තු, බෝධිසත්ව බුද්ධත්වයටපත් වීම තව හදා ගන්න පුළුවන්. ඒ එකක් අල්ලාගත්තාම මම හැදෙනවා දිට්ටි. එහෙනම් මේ සංසාරය කියන්නේ තමන් හදාගත්ත දිට්ටි වල අනාගතය. ඒක සම්බන්ධයෙන් ඔය එක සූත්‍රයක පෙන්වනවා අනේක විහිතා දිට්ඨි උප්පච්චත්ති උප්පච්චමානෝ, මේ අනේක දෘෂ්ටි උපදින්නේ මොකක් නිසාද කියලා. ඒකට දීපු උත්තරෙත් පවතින්නේ
සක්කාය දිට්ඨිය හින්දායි කියලා. එහෙම නැත්නම් අරමුණ මමත්වයෙන් ගැනීම තුළ තමයි සසරක් හැදෙන්නේ ඕනෑම පැවැත්මකට බලාපොරොත්තු සකස් වෙන්නේ කියලා. දැන් ඉතින් අපට මේ පස්දොරේ වේදනා බාහිර වේදනා කියනවා. පස්දොර ගත්ත අරමුණු වෙන විට මනෝද්වාරයේ ආයෙත් පහ තියෙනවා. ඒක 6 වෙනි ద్వාරය කියලා බාහිරින් කතා කළාට ආයෙත් එතනත් පහ තියෙනවා. එතකොට ඒ අධ්‍යාත්මික වේදනා. බාහිර වේදනා සහ අධ්‍යාත්මික වේදනාවලදී කල්පනා ලෝකයටත් මේ වේදනාව පාලනය කරන්න පුළුවන් ශක්තිය ඇතුල් කරන්න පුළුවන්. නමුත් මනෝලෝකයේ නිද්දට මේක ඇතුල් කරන්න බෑ. ඒක මෙහෙන් කරපු කාරණා ටිකක්මයි ඒකේ තියෙන්නේ. මෙහෙම්ම පුරුදු කළොත් තමයි ඒක එහාට සතිමත් වීම ආරම්භ වෙන්නේ. ඒ නිසා නිින්ද යනු සතිමත් වීමට පුළුවන් වෙලාවක් නෙවෙයි. දැන් ඊට පස්සේ මොකද කරන්න ඕන? ඊට පස්සේ මේ කතාවට අනුව ගත් කල අජ්ජත්තාච බහිද්ධාච වේදනං නාබිනන්දතිනේ න අභිනන්දති. අන්න ඒවං සතත්ත. මෙන්න මේ විදිහට සතිමත්ව හැසිරෙනවා නම් චරතෝ. අන්න දැන් සතිමත්ව හැදිරෙන්න ඕන කාරණේ මේකේ පෙන්වලා තිබෙනවා. මතක තබා ගන්න හොඳට. එහෙනම් අපට අභිනන්දනයෙන් අනාගතයට හේතු ඉතුරු වී අවසන් නොවෙන්නට මේ වේදනාවලදී තමයි සතිය පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. දැන් යන්න ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට. බුදුරජාණන් වහන්සේ ඕක පැහැදිලි කරලා තියෙනවා නේද ලස්සනට? චක්කුණා රූපං දිස්වා උප්පජ්ජති සුඛං සෝමනස්සං ඒතං සංකතං ගෝලාරිකං පටිච්චසමුප්පන්නං සෝතේන සද්දං සුත්තා උප්පජ්ජති සුඛං සෝමනස්සං ඒතං සංකතං ගෝලාරිකං පටිච්චසමුප්පන්නං. අර සුඛං සෝමනස්සං අර වේදනාව. ඒක ඒ සංකතං ගෝලාරිකං පදෙන් පෙන්වන්නේ බාහිර තියෙන එකක් නෙමෙයි තම තමන් හදාගත්ත පරිදි හේතුප්‍රත්‍ය වලින් හටගන්න එකක්. ඒකේ පෙන්වනවා ඊට පස්සේ යම් සැපතක් වෙද්ද දුකක් වේද මේ දෙකේ නම් දුක්ඛාරණා තියෙනවා. යම් උපේක්ෂාවක් වෙද්ද සංසාන්තයි සුන්දරයි. ඒ නිසා මේ සැප දෙක අතහැරලා උපේක්ෂාවට එනවායි කියලා. ඒ වගේ නම් අපට දැන් සතිමත් වෙන්න අවස්ථාවක් දීලා තියෙනවානේ. ඇස කන නාසය දිවකය පාවිච්චියේදී නින්ද හැරුණට මනෝද්වාරයේ පාවිච්චියේදී සතිමත් වෙන්න ඕන. හෙටද ඊයේද නෑ. දැන් කොයි මොහොතේද මොනවත් එක්කද ඔබ ඉන්නේ? තේරුම් ගන්න ඕන කාරණාව. මෙතනදී මොකද වෙන්න ඕන? වේදනාවේ නොඇලීම කියන්නේ මොකද්ද? න අභිනන්දති. මං පෙන්නවා අභිනන්දති පෙන්නවා. තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාර අභිනන්දනය. ඒ බුදු සමයේ ගැඹුරට යන්නේ නැති අය ජීවිතේ අර කාමසුඛ කල්ලිකාණු යෝගය කියන නැවත නැවත යෙදීම ඔස්සේ යන පාරේ යන අය. ඒක ඉතින් මිරිඟුව ඉස්සරහට යන්න ඈත ඇරුණාම හොයපු එකේ නෑ. ඊට පස්සේ එහාට හැමදාම යන්න වෙනවා. හම්බ වෙන්නෙත් නෑ. මානව ඉතිහාසයේ අතීතය අරන් බැලුවොත් එහෙම කොතරම් කල් ඕක තමයි කරලා තිබෙන්නේ. එක එක පුද්ගලයෝ වශයෙන් තමයි ඉඳලා තියෙන්නේ. නමුත් අපට හොයන්න පුළුවන් නම් අපේ ආත්ම පරම්පරාවම අතීතයට අවුරුදු 2500ක කාලයක් තුළ ජීවිත 25ක් 30ක් තිස්සේ ওই වැඩේම කරලා ඇති වෙන්නේ නැතුව ඇවිදින් ඇති. මිනිස්සු වශයෙන්ම හිටියානම් මිනිස්සු වශයෙන් ඉඳ කියන්නත් බෑ.
එනිසා මේක අර සෙක්කුව වටේ ගමනවාගේ. ඔබ දන්නවද සෙක්කුව කියන එක? අර 70-80 ගණන් වල හදපු සෙක්කුව නාට්‍ය නෙමෙයි මම කියන්නේ. ඒකෙන් කියන්නෙත් ඒක තමයි. ගම්බද්ද තිබුණා ඔය දැන් වගේ විස පොල් තෙල් ගේන්න වෙන්නේ නැහනේ. මේ පොල් ටික දාලා හරි ගස්සලා ලොකු අංගඩියක් හරි ගස්සලා ගවයින් බැඳලා කරකවනවා වටේ. ඇඹරිලා අපූර්වට තෙල් එළියට එනවා. එහෙනම් මේ ගවයින් වටේ දක්වමින් තෙල් හිඳින එකට සෙක්කුව කියලා කියනවා. ඒක ගවයින්ට කොතරම් තරම් ගියත් එතන මැරුණාම එහා යන්න වෙන්නේ නැහැ. ඒ රවුමනේ කැරකෙන්න වෙන්නේ. ඒ නිසා මේ වේදනාව අභිනන්දනයේදී සංසාර සෙක්කුවට අහු වෙලා ඉන්නේ ඔක්කොම. ඒ රවුමේ තමයි යන්න වෙන්නේ. පාපකාරී රවුමේ, පුණ්‍යකාමී රවුමේ, ධානකාමී රවුමේ සෙක්කුව. නමුත් බුදුරජාණන් වහන්සේලා මේකෙන් මිදීම සැපයි කියලා කියනවා. අහම්බෙන් හරි බෞද්ධ වෙනවා කියන එකේ තේරුම, බුදුරජාණන් වහන්සේට මල් පහන් පොදනවා කියන එකේ තේරුම, වැඳලා පින් සිද්ධ කරගන්නවා විතරක් මදි. උන්වහන්සේ වදාළ දේ ටිකක් අහලා බලන්න. එතකොට තේරෙවි මේ වේදනාවට තණ්හා කරන එක සුළු සැපතක්. නමුත් මේ වේදනාවේ නාභිනන්දනේ මහ ලොකු සැපතකට පාරක් කපනවායි කියලා. අන්න ඒක කරන හැටි තමයි සතිපට්ඨානය. බලන්න, සිහියෙන් කටයුතු කිරීමයි කියලා අප්‍රමාදයේ නිවනට මගේ කියලා නැද්ද කියලා? අප්‍රමාදව මත පදං. මොන ගාතාවකින් ගත්තත්, කොහෙන් ගත්තත් බුදුන් වහන්සේ වදාරලා තින්නේ මේක කියලා තේරුම් ගත්ත දවසට ලෝකෙ තිබෙන ඔක්කොම කාරණා වලින් බුදුන් වහන්සේ බණ කිව්වා. එදා තිබිච්ච නැති වචන වලින් අපට බණ කියන්න පුළුවනි. බුදුරජාණන් වහන්සේ පොතක් පාවිච්චි කළේ නෑනේ. ලෝකෙ තියෙන දේවල් උදාහරණයට ගත්තා. ගඟ නම් ගඟ දෙපැත්තෙන් ඇලක් කැපුවොත් ඒකට වතුර හැරෙවුවොත් එහෙම ගඟ වතුර අඩු වෙන හැටි. ඇල වැහුවොත් ආපහු ගඟ පහළට ගලන හැටි. ඒ විදිහට වලාකුලක් ගත්තාම වලාකුල වහිනවා, ගොරවනවා. වහින්නේ නැහැ, ගොරවන්නේ නැහැ. ගොරවන්නේ නැහැ, වහින්නේ නැහැ. වහින්නෙත් නැහැ, ගොරවන්නෙත් නැහැ. වලහක සූත්‍රය. එනිසා මට තේරෙන්නේ මේ ලෝකේ තියෙන දේවල් නැතුව වන කියන්න බෑ. උන්වහන්සේ දා තිබෙන ලෝකේ දේවල් ගත්තා. අපට අද තියෙන දේවල් එහෙනම් ඔකට ගලපා ගන්න අයිතිය සහ සුදුසුකම තියෙන්න ඕන. විචිත්‍රත්වය කියන්නේ ඒකයි. ඒකනේ මම දැන් ඔය සෙක්කුව ආරම් පෙන්නුවේ සංසාර සෙක්කුවට. සෙක්කුව කියන එකේ තේරුම ඒක රවුම. උදේ පටන් ගත්තයි කියන්නේ. ගමේම පොල් හින්දින්න ගත්තොත් එම හෙට උදේ වෙන කල් ගියත් ගවේ ඔය රවුම යරුණාම කොහොමවත් ගින්නේ නැහැ. ගොඩාක් මහන්සි වෙලා හැබැයි ගිය දිහක් නැහැ. ඒ වගේ ගොඩාක් මහන්සි වෙනවා අපි සැප හොයන්න. ඒ කාලෙට ඉපදිලා ඉගෙනගෙන යාන වාහන අරගෙන අනිකුත් කාරණා කරගෙන අන්තිමට සටන පරාදයි. ඇස්කම් පේන්නේ නැතිනකොට ඉන්ද්‍රිය දුර්වල වෙනකොට විඳ ගන්න විදිහක් නැහැ. විඳීමේ ඕනෑකම ඉතුරුයි. ඒ නිසා විඥානයේ නිරෝධ දකින්න හම්බ වෙන්නේ නැහැ. දැන් මෙතන පෙන්වන්නේ මොකක්ද? ඒවං සතස්ස චරතෝ, මෙන්න මෙහෙම සතිමත් හැදෙනවා නම් මෙන්න මේ කරන්න ඕන වැඩි තේරුම් ගන්න. මම දැන් ඒක පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ඔබට. පළමුවෙන් පෙන්නවා වේදනාවට තණ්හා කරලා උපාදාන කර ගැනීම තුළ භවයක් හදන හැටි. සිහිය තියෙන්න ඕන මෙතෙන්න. එහෙනම් සිහිය තියෙන්න කොහාටද? ඇසට, කනට, නාසයට, දිවට, කයට සහ නින්ද නොවන මනෝද්වාරක හිතට. දොරවල් හයෙම එහෙමනම් අපට සිහිය පාවිච්චි කරලා මේ වැරැද්ද හදන්න පුළුවෙනි. දැන් අර පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව තමයි වේදනාව අභිනන්දනය කරපු හැටි. සිහියක් නැහැ. එන හැටියට තම තමන්ට කැමති පරිදි. දැන්
ඒක නිසා නේද හටගෙන නැසෙනකොට අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වුණේ. මේක ජීවිතය තුළ නෙමෙයි අරමුණ තුළ වෙන දෙයක් නේද? එහෙනම් අරමුණෙන් අරමුණට විඳිනවා, අරමුණෙන් අරමුණට සතර හදනවා. තම තමන් යම් පැත්තට විඳිනවද සසර දිග්ගස්ස ගන්නවා. සසර දිග්ගස්ස ගන්න බුදුහාමුදුරුවෝ ඕන නැහැ. ඕනෑ රටක ඕන ලෝකෙ ඉපදලා ඕනෑම මිත්‍යාදෘෂ්ටියක් වළඳගත්තාම හදා ගන්න පුළුවන්. නමුත් සසර දිග්ගස්සන්න එකකින් අත මිදෙන්න නම් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ඉදිකර සත්‍යයෙන් තොරව නම් අපට වෙන්නේ නැහැ. ඒකයි මේ උදේ මානවකයාගේ ප්‍රශ්නේ උත්තරේ. ඔන්න දැන් එහෙනම් අපට බුදුරජාණන් වහන්සේ වදාළ මේ භව ගමන නිමා කරන්නා වූ සතිමත් වීමේ විදර්ශනා භාවනාව තියෙන තැන මේ. දැන් කොහෙද තියෙන්න ඕන එහෙනම්? අධ්‍යාත්මික බාහිර වේදනාවලදී. බාහිර වේදනා කීයද? රූප වේදනා, ශබ්ද වේදනා, ගන්ධ වේදනා, රස වේදනා, පොට්ටබ්බ වේදනා. විඳීම් 6යි. ඒවා ආශ්‍රයෙන් ඒවා නැතුවට විඳීම් ධම්ම වේදනා කියන එකේ ආයෙත් ඒ මොහොතට එන අරමුණත් එක්කලා රූපය හතුරාද, රූපය මිතුරාද, රූපය සුවඳද, රූපය ගන්ධයද, රූපය රසයද, ඒ විදිහට. අන්තිමට මේකේ හුඟක් නැහැ. ඔය 6කට බෙදුවට. ඒ මොහොතට එන සිත ඒ මොහොතට එන සිත උපදින්නට බාහිරින් නම් පස්දර උදව් වෙයි, නැත්නම් මනෝද්වාරය උදව් වෙයි. එකයිනේ උපදින්නේ. ඒ එකත් එක්කලා තමයි ගනුදෙනු කරමින් ගොඩක් බවට පත් කරන සතර හදාගත්තේ. ඒ එකත් එක්කලා බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ගනුදෙනු කරපුවාම සසර මිදෙන පාරට යන්න පුළුවන්. දැන් එහෙනම් මේක විදේ වෙනම ලෑස්ති වෙන්න ඕනේද? කෙස් රවුල් බාගෙන සිවුරක් පරවන කැලේකට ගිහින් ගහක් යට වාඩි වෙලා එහෙමත් හිතන අය ඉන්නවා. මොකද අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාරගතව, ඉතිපිට සංචික්කද කියලා තියෙන හින්දා. ඒ ඉතින් ඒ කාලේ පැවිදුණ අයට වෙන රාජකාරී නෑනේ. දේශපාලනයේ හෝ වෙනත් කටයුතු. උන්වහන්සේලා නිදහසේ මනෝද්වාරයට මුහුණ දෙන්න ඇති. ඒ වුණාට මගේ ධර්ම දේශනාවේ මා පැහැදිලි කළා පහුගිය දවසක නකුල මාතාව දරුවන් හදාගෙන ස්වාමියාත් එක්කලා ඉඳලා සකෘදාගාමි කෙනෙක් කියලා. ඒ ගහකට ගිහින් වාඩි වෙලාද චිත්තගහපතිතුමා ප්‍රකාශයක් කරලා තිබුණා මම නැති වුණොත් එහෙම බුදුන් වහන්සේ වැඩ ඉන්න කාලේ මම සංයෝජන පහම කඩාගත්ත මේ උද්ධම්භාගී ඕරම්භාගී සංයෝජන පහම කඩාගත්ත අනාගාමි කෙනෙක් කියලා බුදුන් වහන්සේ වදාළයි කියලා. ඒ ගහකට වාඩි වෙලා ඉඳලාද? ඒ නිසා මේවා ඒ අයට වදාළ දේවල්. ඔබ සත්පුරුෂයෙක් නම් එහෙනම් ඔබට සත්පුරුෂ ක්‍රියාදාමයන් එකක්වත් අත්හිතවන්න බෑ. මවද ඉන්නේ මව රැක බලා ගන්න. පියාද ඉන්නේ පියා රැක බලා ගන්න. පියෙක්ද ඉන්නේ දරුවන් රැක බලා ගන්න. ගුරුවරයෙක්ද දරුවන්ගේ අධ්‍යාපනය කරන්න. රජයේ සේවකයෙක්ද රාජකාරිය හරියට කරන්න. Tamanට යම්කිසි කාර්යයක් පැවරෙනවා නම් මේ වගකීමෙන් ඉටු කිරීමම සත්පුරුෂ භාවයක් සහ පින්කමක්. ඒක පින්කමක් බවට හරවගත්ත හැකියි. නමුත් ඒකම ගසා කණ්ඩ යොදාගත්තොත් හොරකම් කරන්න ඒකම පව්කමක්. වැඩේ නෙමෙයි තියෙන්නේ චේතනාවේ. මේ අර පසුගිය මේ කාලවක වනවල මම දුටුවා වතර 15ක් ඉස්සර ඉන්දියානු චිත්‍රපටි වල හොරකම් කරනවාමයි පෙන්වන්නේ පොලිස් නිලධාරීනොත්. එතකොට එහෙනම් ඒ රටෙන් වැඩක් ගන්න පුළුවන්ද? අනේ වගේ අපේ රටෙත් මේ ලැබෙන හැම තැනකින්ම කරන්නේ හොරකම් කරන්න ගසාකාන්ට අයිතුලාභ ලබන්නට නම් ඒකත් එක්කලා නම් මේ සතිපට්ඨානෙ ගෙනියන්න බෑ. හොරේ බොරු වංචාවත් එක්කලා. මොකද අපිට මේක කුලින් අවංක මිනිස්සු සත්පුරුෂ මිනිස්සුනේ හදන්න ඕන. එහෙනම් මිනිස්සුත්කමට නිගා දෙන කම් කරන්න බෑ. ඉව කරපු වැරද්ද හදාගන්න පුළුවනි. නමුත් කරමින් බෑ. ඒ හොඳ පැත්තක් තියෙන්න වෙනවා. එතකොට එහෙනම් මා දකින්නවා මේ ලෝකේ සැබෑවටම බෞද්ධයන් හැදෙනකොට යහපත් ක්‍රියාකාරකම් තවත් වැඩි වෙනවා. අඩු වෙන්නේ නැහැ. අයහපත් ක්‍රියාකාරකම් තමයි සංඛ්‍යාව 100 සංඛ්‍යාවෙන් අඩු වෙගෙන යන්නේ. ඒක පිළිබඳව දත්තයකුත් තියෙනවානේ. 1948 විතර කාලේ තමයි ඕනකමක් ඇති වුණේ මෙන් 2500ක් එනවා බුදුහාමුදුරුවෝ පහළ වෙලා මේකට උත්සවයක් තියන්න ඕනේ. දැන් රටම පෙළ ගැහෙනවා.
මේ පෙළගැහිම් ප්‍රතිපාලය 1948 දක්වා මොකද වුණයි කියන්නේ අපරාධ සංඛ්‍යාව පහළ ගියා. මොකද අර පිනට දහමට වැඩිපුර නැඹුරු වීම තුළ මොකක් හරි බුද්ධ ජයන්තිය කෙනෙක් ලොකු පරිවර්තනයක් වෙයි කියලා. හිතපු තරම් දෙයක් නම් උනේ නෑ. වෙමින් පවතිනවා මං හිතන්නේ. අන්න ඒ වගේ මිනිසුන් දහමට නැඹුරු වෙනවා කියන එකේ තේරුම එහෙනම් මිනිසුන්ගේ හදවත් වලින් මේ හොරකම වංචාව බොරුව කපටිකම ප්‍රෝඩාව අයින් වෙන්න ඕන. මතක තියාගන්න. ඒක අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මිනිස්සුන්ගේ හදුවට අද රට හැදෙන්නේ නැහැ. අද රට නම් අද හැදෙන්න ඕන. අන්න එහෙනම් දැන් අපට තේරෙනවා බුදුන් වහන්සේ මේ පෙන්ලා තියෙන්නේ මේ වේදනාව සතුටින් පිළි නොගන්න සිහිය පාවිච්චි කරනවා නම් සතුටින් පිළිගැනීම මම පෙන්නවා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදාන පච්චය භව තමයි සතුටින් පිළිගැනීම. ඒවත් අභිනන්දන මානෝ කෝ බික්කු බද්දෝ මා රස්ස ඕනනම් අභිනන්දන සූත්‍රයේ ඕකම තියෙනවා. දැන් අනබිනන්දන මානෝ මුත්තෝ පාපිමතෝ මේ උදේ මානෝකටත් කියලා තියෙන්නේ. නම් මේ අභිනන්දනේ කරන්නේ නැත්නම් එහෙනම් මොකද වෙන්නේ? පස්සේද නිරෝධ වෙන්නේ විඥානේ. නෑ. මෙතන හේතු ඉතුරු වී අවසන් වීම නිරෝධය නෙවෙයි. හේතු ඉතුරු නොවි අවසන් වීමට විඥාන නිරෝධ කියනවා. නැවත නැවතත් ඊට පස්සේ මේ වැඩේ කරන්න ඕන. එහෙනම් කුරුල්ලාගේ පැවැත්ම අයින් කරන්න නම් බිත්තර දාන්න නැතුව ඉන්න ඕන. බීජවල පැවැත්මක් ඉවර කරන්න නම් ගසක බීජ ඉවර කරන්න ඕන. එහෙනම් කර්ම බීජ ඉවර කරන්න ඕන. කර්ම බීජ මගින් සසරේ පැලවෙන එක නවත්තන්න. පාප කර්ම බීජ වලින් අපාය පැලවෙනවා, පුණ්‍ය කර්ම බීජ වලින් කාමසුගතිය පැලවෙනවා, ධාන කර්ම බීජ වලින් බවලව පැලවෙනවා. මේක තමයි අභිනන්දනයේ ප්‍රතිඵලය. එතකොට ආයෙත් අපි ආව නේද කර්මක්ෂය කිරීමේ කර්මය මේ බුදුන් වහන්සේ වදාරන්නේ කියන තැනට. කර්ම රැස් කිරීමේ කර්ම අභිනන්දනය. ඒක පැවැත්ම. දැන් අනබිනන්දනයට තමයි සිහිය තියෙන්න ඕන. එහෙනම් සිහිය තියෙන්න ඕන කොහාටද දැන්? ඒ මොහොතේ හමු වෙන්නේ කුමක්ද? ඇසට රූපේද, කනට ශබ්දේ, නාසයට ගන්ධයද, දිවට රසයද, කයට පහසද, සිතට අරමුණුද? ඒ මොහොතත් එක්කලා ඉන්න ඕනනේ. දැන් හරිද පච්චුප්පන්නං චයා පච්චුප්පඤ්ඤන්ත යෝ ධම්මං තත්ත තත්ත්ව විපස්සති කියන්නේ ඕක කියන එක. ඇයි මේවා ගැළපෙනකොටවත් පිළිගන්නේ නැත්තේ? අහම්බෙන් කොතනින් ගත්තත් ගැලපෙනවා. පාඩම් වෙලා තියෙනවා. පච්චුප්පන්නේන යාපෙන්ති තේනවන්නෝ පසීදති. පච්චුප්පන්න කියන්නේ ඔය ඇසට ප්‍රසාදයට ගෝචර රූපය ආලෝකයේ මනසිකාරයේ චක්කු සම්පස්සේ චක්කු විඥානේ මේ පච්චුප්පන්න. මේ අර පච්ච කියන්නේ අර ප්‍රත්‍ය වලට එන් හට ගන්න දේ. එතන නුවණින් බලන්න ඕනේ. ඉතින් අපි හිම ප්‍රත්‍යෙන් උපන් කියන එක දන්නේ නැහැ. පච්චුප්පන්නාච බුද්ධාකම පච්චුප්පන්න වර්තමානයේ යම් බුදු කෙනෙක් වෙද්ද කියලා පච්චුප්පන්න කියන වචනෙට වර්තමානීය කියලා තේරුමක් විතරනේ අරන් තියෙන්නේ. පවත්තමාන වර්තමෝහන මොහොතේ පවතින දේ ඔය කියන්නේ. පවතිමින් තියෙන දේ මේ මොහොතේ. එහෙනම් මොකද කරන්න ඕන අපිට? දැන් ඔන්න මේ වැඩේ මේ අභිනන්දනය අපි පෙන්වුවේ දැන් අනබිනන්දනය කියන්නේ නොයල්ම. කොහොමද අපි ඒක ශාස්ත්‍රීය පදයකින් ගන්නෙ? අර වේදනාව තණ්හා වුණොත් මම. තණ්හා නොකළොත් උපාදාන නැහැ. උපාදාන නැත්තම් භව නැහැ. දැන් එහෙනම් නිරෝධ වුණාද විඥානේ? තණ්හා උපාදාන භව වුණොත් නිරෝධ වෙන්නේ නැහැ. හේතු ඉතුරු වෙලා අවසන් වෙනවා. තණ්හා උපාදාන භව නුනොත් නිරෝධ වෙනවා. නැවත නැවතත් මෙතන මේ නිරෝධය කියන්නේ අනාගත ඵලයක් උපදින්න හේතුවක් ඉතුරු නොවි අවසන් වෙනවට. ඒකට නේද සිහිය තියෙන්න ඕන. උදේ මානවකයට වදාළ දේ අදටත් වළංගු කරගත්ත හැකිනේ. ඔන්න මේක තේරුම් ගන්න ඕන. මේ අපි ළඟ සිදුවෙන මේ ක්‍රියාකාරීත්වයේ ප්‍රමාදේ සහ ප්‍රමාදයේ තේරුම් ගන්න නැතුව කෙනෙකුට ශාසනයට පරිබාහිරව මොනවා හරි භාවනා ක්‍රම පාවිච්චි කරලා අර සිත සමාධියක් හදාගෙන කෙලෙස් වල නැතු වෙන්න සාන් සමාධියක් හදාගෙන ඉන්න පුළුවන්. තව ඕනනම් ඒකෙන් ආඩම්බරයක් අහංකාරයකුත් ගන්න පුළුවන් මොකක් හරි වෙලා කියලා. ඒ නිසා
තථාගතවරු ඔබගේ ඇස කන නාසය දිවකය මුල් කොට ගත්තා වූ ප්‍රමාදයක් වදාලා. ප්‍රමාද වෙන්නේ මේමයින්මයි. ඒ ප්‍රමාද වෙන මොහොතම අප්‍රමාද වෙන්න කියලා තථාගත බුදුරජාණන් වහන්සේලා පැහැදිලි කර වදාලා. ඔබට මේක වළංගු වෙන්නේ මරණයෙන් එහා පැත්තේ නෙවෙයි. අනාගත බුදුරාගේ ශාසනයට ඔබ ඉඳීද දන්නේ නැහැ. එදාට වෙන කට්ටියක් අතර ඉන්න ඇත්තේ. ඔබ කරන පාප කර්මයන්ට අනුව එතනින් ගියාම ඔබට අනත්තා බුදුර කී දෙනෙක් මොන ගැහෙන්නේ නැති වෙයිද දන්නේ නැහැ. ඒ ලැබුණ මොහොත පාවිච්චි කරන්නේ නැත්තේ. සාමාන්‍යයෙන් ඔය ලොතරැයි අර මාධ්‍ය වලින් ලොතරැයි දිනුම් අදිනවා දැකලා තියෙනවද ඔබ? මම අහම්බෙන් ඕනකමට බලලා නිකන් පෙනිලා තිනවා. බෝල 60ක් 70ක් දාලා කරකවනවා. යන්න ඉඩ නෑ. එක තැනකින් එකකට විතරයි යන්න ඉඩ තියෙන. අනිත් ඔක්කොම මේක ඇතුලේ. අන්න වගේ සසරින් මිදෙන්න තියෙන අවස්ථාව බුද්ධෝත්පාදයක සද්ධර්මය හමුවීම මිනිසාට. ඒ අය කරන්නේ නැත්නම් ලෝකේ අනිත් කවුරුත් කරන්නේ නෑ ඕක. අනිත් අයට කරන්න බෑ. තේරුම් ගත්තේ නැත්නම් මෙයත් කරන්නේ නැත්නම් එහෙනම් ඉතින් අනාගත බුද්ධං සරණං ගච්ඡාමි තමයි. බුද්ධං සරණං ගච්ඡාමි කියන පදේට මුලින් අනාගත කියලාත් දාගන්න වෙනවා. හැබැයි මම නම් කැමති නෑ ඒකට. මට නම් ගෞතම බුද්ධං සරණං ගච්ඡාමි අරනවා අනාගත බුද්ධං සරණං ගච්ඡාමි නෙවෙයි. ඔබටත් එහෙම වෙන්න ඕනේ කියලා මම කල්පනා කරන්නේ. මොකද අනාගත බුද්ධං සරණං ගච්ඡාමි කියවම අපේ බුදුන්ට කරන නිග්‍රහයක්. අගෞරවයක්. අපි වෙනුවෙන් මේ සත්‍ය එලි කළා වූ දෙයට ගරු නොකිරීම. ඒකට විපාක විඳින්න ඔබට. බුදුන්ට අගෞරව කරපු එකට. එනිසා අපට මෙතන තේරෙන්න ඕන එහෙමනම් ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ. අර පස්සපච්චා වේදනාවෙන් පස්සේ වේදනාවට තණ්හා නොකරන්ට. තණ්හා නොකිරීමෙන් උපාදාන කරගන්න නැති වෙන්න. උපාදාන වලින් භව කරගන්න නැති වෙන්න පුළුවන් නම් අන්න ඒකටයි සිහිය. වේදනාව නාභිනන්දනය කියන්නේ ඒකයි. ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණය. ඒ තණ්හාව ඇහෙනම් රූප තණ්හාව, කනෙනම් ශබ්ද තණ්හාව. දැන් නැවත නැවතත් සිහිය වැඩෙන්න ඒ පැත්තට වැඩිපුර නැඹුරු වෙනවා. ඒ පැත්ත වැඩිපුර දකිනවා. දැන් ඔබ එකතු කරන කෙනෙක් නෙමෙයි, අත්හරින කෙනෙක්. එහෙනම් ඒ මොහොතේ මේ ස්කන්ධ පංචකේ හටගන්නා වූ මේ වේදනා, සංඥා, සංකාර, විඥාන කියන එක එතකොට උපාදාන නොවි අවසන් වෙනවට කියනවා විඥාන නිරෝධය. නැවත නැවතත් ගියාපම ඊට පස්සේ සසර උපදින්න පව් හේතු නැත්තම්, පින් හේතු නැත්තම්, ධාන හේතු නැත්තම් ජීවිත අවසානයේට කෝපවැත්මක්. අන්න නිරෝධය. බුදුරජාණන් වහන්සේ, සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේලා ජීවිත අවසානයේ විඥාන නිරෝධයට පත් වුණා. ඒ ඔබ ළඟත් ඇති වෙනව නැත්නම් උන්වහන්සේ ළඟත් ඇති වෙනව නැති වෙනව වෙනස. ඔබ ළඟ ඇති වෙනව නැති වෙනව ඉස්සරහට තියලා. ඒකට පමාව කියනවා. උන්වහන්සේලා ඉස්සරහට තියෙන කිවර කළා. ඒ නිසා ඒ වෙනුවට අර පැවැත්ම තුළ හිමෙන්නා වූ පෞද්ගලික මහා දුක්ඛක් හන්ද වෙනුවට සාන්ත වූ සැනසීමකට හිමිකම් කියන්න පුළුවන් වෙනවා. ඒක අපේ බුදු සමයේ බුදුන් දැකීම කියලා කියනවා. අනිකුත් ආගම්වලත් ඔකට ඉතින් ඔය දෙවියන් වහන්සේ වෙත යාම අල්ලා දෙවියන් වහන්සේ තම කියලා කතා කරනවා. ඒ ග්‍රන්ථවල නම් එහෙම පාරක් මම දකින්නේ නැහැ කියලා තියෙන නිසා. නමුත් ඇත්තනම් ගත්තොත් එහෙම හැමෝම ඔය වචනේ පාවිච්චි කරනවා ඇත්තේ. ඒ අයත් කියනවානේ පුද්ගලයෙක් නෙමෙයි මේ ශක්තියක් හරි මොනවා හරි කියලා. මේ පරම ශාන්ත වූ සැනසීමක් නේද මිනිස්සු හොයන්නේ. ඒක ජීවිතය තුළ හමු වෙනවා නේද? බුදු සමයේ නම් මේකට ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඔස්සේ පුද්ගලයා බෙදලා දොරවල් හයෙන්ම කරන හැටි තියෙනවා. අනිත් අය නම් එහෙම ක්‍රමයක් තියන්නේ නැහැ ඉතින්. ඉල්ලන්න කියලා තියෙන අයරුණාම. ඔන්න දැන් ඔබට මේක තේරුණා නම් ඔබ මේ වේදනා වලට නොයල්ම ක්‍රියාත්මක කරනවා. එතකොට සති. එතකොට නිරෝධ වෙනවා. අනාගත ඵලයක් උපදින්න නැති වෙන්න නිරෝධ වෙනවා. ඒකට තමයි විඥාන නිරෝධ කියන්නේ. දිගින් දිගට මේ සෝවාන් සිට රහත් දක්වා මේ කටයුත්ත කරගෙන යනකොට කෙලස් ටික ඉවර වෙනකොට භව ගමන නිරෝධයි. මේ දේ තේරුම් ගැනීම
මා දකින්නේ මිනිසෙකුට ලබා ගන්න පුළුවන් උසස්ම සම්පත කියලායි. තවත් සම්පත් හම්බ වෙනවා. නමුත් ඒවා දාලා යන්න සිද්ධ වෙනවා සහ ඒවා නිසාම ආපහු දුක් හට ගන්නවා. ඒ වගේ අහිමි වෙනවා. නමුත් මේ සම්පත හිමි වෙන පුද්ගලයෙකුට ආපහු සම්පත අහිමි වෙන්නේ නැහැ. ධම්මස පාදා ගැනීම සඳහා ඔබ හැම දිනාට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව සඳහා අනුග්‍රහක දායකත්වය අභාවප්‍රාප්ත බටගොඩගමගේ ගුණවර්ධන මහතාගේ සහ කළුතන්ත්‍රී ආරච්චිගේ ශ්‍රීමතී පෙරේරා කියන දෙමව්පියන්ගේ දරුවන් සිව් දෙනා විසින් 2021 පෙබරවාරි මාස 16 වෙනි දින අභාවප්‍රාප්ත වී 2021 මැයි මාස 15 වෙනි දිනට තෙමසක් සපිරෙන කළුතන්ත්‍රී ආරච්චිගේ ශ්‍රීමතී පෙරේරා මෑණියන්ටත් 2019 සැප්තැම්බර් මාස 11 වෙනි දින පරලෝසපත් වූ බටගොඩගමගේ ගුණවර්ධන පියාණන්ටත් මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ උපහාරයක් වේවා අවශ්‍ය නම් පින් අනුමෝදන් වී උතුම් නිවන් මඟ ඉහළ කර ගැනීම පිණිස හේතු වේවා යන්න දරුවන්ගේ ප්‍රාර්ථනයයි. දෙපාර්ශ්වයේම මියගිය සියලු ඥාතිහිත මිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර පින් කැමති කෙනෙක් නැත්නම් පින් අනුමෝදන් කරන ජීවිතේ සුගතිගාමීත්වය සාදාගනිත්වායි කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටිනා වූ පවුලේ සියලු දෙනා සහ ඥාතිහිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබීම පිණිස හේතු වේවා. ධර්ම දේශනාවේ ආරම්භ කරගත් පරිදි දෙමව්පියන් ඇතුළු පරලෝසපත් ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කරගන්න. පරලෝසපත් වීමේදී ඔබේ පින බලාපොරොත්තු වන යමෙක් නැත්නම් ඒ හැමදෙනා පින් අනුමෝදන් වී හැකිනම් අනුමෝදන් වී ඒ ජීවිතය සුඛී සුවපත් කරගනිත්වා. මතුවුන්ට මිනිසත් බවක් හිමි වේවා. ඒ ජීවිතවලදී බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා. ත්‍රිලක්ෂණයේ ගැඹුර වටහාගෙන සසර කතර කෙලවර කරන මග විවර කරගන්නට මෙම පුණ්‍යානුමෝදනාව හේතු වේවායි ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා වූ ඔබ සිව් දෙනාට සහ සියලු ඥාතීන්ටත් මෙම ධර්ම ශ්‍රවණය ධර්ම අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ පිණිස හේතු වේවා. රැකියා ආදී කටයුතු සාර්ථක වී අනාගත බලාපොරොත්තු ඉටු වී රෝග පීඩා දුරු වී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන් වී කල්යාණ මිත්‍ර සේවනය ලබා ත්‍රිලක්ෂණයන්ගේ ගැඹුර වටහා ගැනීම තුළින් නිවන සැනසෙන මංපෙත විවර කරගන්නට හේතු ආසනා වේවායි ඔබත් ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං